මෙහෙන් එන්න පුතේ. Hello. Recording in progress. ටීචර් ළඟ නෑ වේවැලක් නෑ අකුරු පමණක් තියෙනවා සිනාඬ නෑ යාළුවොත් නෑ රූපේ පමණක් පෙනෙනවා විතක කැඩි කැඩි සිග්නලුත් මදි අපැදිලි වෙනවා යාළුවොත් නැතිකම් ඇති මගේ පුතේ මට දැනෙනවා යාළුවන් මැද හරි හැමෝටම ආයිබෝවන්. එතකොට අද අපි 7 වෙනි පාඩම පටන් ගන්නවා. පෘථුවියේ ස්වභාවය කියන පාඩම. ඔයගොල්ලන් ටියුට් එක ලැබිලා ඇති. ටියුට් එක මං හිතන්නේ දෙන්නෙක් විතර නම් අරගෙන ගිහින් තිබ්බේ නෑ. ඒ අය පුළුවන් වෙලාවට ඇවිල්ලා අරන් ගිහින් මේ අඩුපාඩු ටික පුරව ගන්න. right. දැන් අපි මේ පාඩමේදී ළමයි කතා කරන්නේ අපේ පෘථුවියේ අභ්‍යන්තරය ඇතුලේ ස්වභාවය ගැන. නේද? අපි හැමෝම ඉන්නේ පෘථුවියේ. ඒතර මේ පෘථුවිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. අපේ පෘථුවිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම ළමයි අපි අපේ පෘථුවිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා තාම හරියට දන්නේ නැහැ විද්‍යාඥයෝ. තාම විද්‍යාඥයෝ හරියට දන්නේ නැහැ පෘථුවිය අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ කියලා. කවුරුවත් පොළොව යටට හාරලා බලලා නැහැ. එහෙම. ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලෝ දන්නවද පොළොව ළමයි කොච්චර ගැඹුරුද කියලා? මේ බලන්නකෝ මේ පළවෙනි පිටුවේ තියෙන්නේ පෘථුවිය අභ්‍යන්තරයේ ව්‍යුහයේ තියෙන රූප සටහන. ඒතකොට ඕගොල්ලන් මේකේ තියෙනවා මේ පොළොවේ මැදට තියෙනවා නේද මෙතෙන්ට ගැඹුර මේ පොළොවේ මතු පිට ඉඳන් පොළොවේ මැදට ගැඹුර කිලෝමීටර 6378ක්. ඒතකොට සාමාන්‍යයෙන් අපි ලිඳක් එහෙම ආරන්නේ ළමයි කොච්චර විතරද? නල ලිඳක් හැරුවත් නල ලිඳක් ආරන්නේ මීටර් 100ක් 200ක් යට. මීටර් 100ක් 200ක් යටට තමයි නල ලිඳක් ආරන්නේ. ඒතර අපේ පොළොව යට තාම මොනවද තියෙන්නේ කියලා ඇත්තටම දන්නේ නැහැ. නමුත් ඉතින් මේ පොළොව යට ස්වභාවය ගැන විද්‍යාඥයෝ ළමයි විවිධ ක්‍රමවලට තොරතුරු හොයනවා. එහෙම තොරතුරු හොයලා ඔයගලන්ට හතේ භූගෝලයේ පාඩමක් තියෙනවා මං හිතන්නේ මේ ගැන. භූගෝලයේ පොතේ තියෙනවා. මේ පොළොව අභ්‍යන්තරයේ ස්වභාවය කොහොමද කියලා මං අහගෙන මේ ඊයේ පෙරේද අපේ මේ පාඩමක පොළොවේ අභ්‍යන්තරයේ ස්වභාවය ගැන කියලා දෙනවා. ටකින්ද
හරි ළමයි මේ එතකොට අපි කතා කරේ දැන් අපේ පොළවේ ඇතුළ තියෙන්නේ කොහොමද කියලා ඇත්තටම අපි හරියටම දන්නේ නැහැ. නේද? විද්‍යාඥයෝ විවිධ විද්‍යාඥයෝ විවිධ මතවාද පළ කරනවා මේ ගැන. නමුත් අපි ඇත්තටම දන්නේ නැහැ පොළවේ අභ්‍යන්තරේ කොහොමද හැදිලා කියන්නේ කියලා. හරි? ඉතින් මේ විද්‍යාඥයෝ ළමයි මේ පොළවේ අභ්‍යන්තරය ගැන තොරතුරු හොයන්න ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. ඒ ක්‍රම වලින් තමයි මේ හොයාගෙන තියෙන්නේ පොළොව අභ්‍යන්තරේ මෙහිමයි තියෙන්නේ කියලා. ඉතින් ඒව ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. ඔයගොල්ලන්ගේ භූගෝලයේ පාඩමක් මං හිතන්නේ තියෙනවා මේ පොළොව අභ්‍යන්තරයේ ව්‍යුහය ගැන කියන භූගෝලයේ පාඩමක් තියෙනවා. මොකද්ද? right අපි චුට්ටක් නිකන් මම මේ පොඩි වීඩියෝ එකක් අපි බලමුකෝ ඉස්සෙල්ලාම ඇතුළත ස්වභාවය කොහොමද වෙන්නේ කියලා. ලාවා තියෙන මොන කොටසද? පස්සේ අපි කතා කරමු බලන්නකෝ ඉස්සෙල්ලා මේක ඈ. පේනව නේද? දැන් මේ තියෙන්නේ ළමයි අපේ පොළවේ ප්‍රධාන ස්තර 3ක් තියෙනවා. ප්‍රධාන ස්තර 3ක් තියෙනවා අපේ පොළවේ. දැන් මේක නම් මේ 4කට බෙදලා තියෙනවා මේගොල්ලෝ. හරි? පොළවේ මතු පිටම තට්ටුවක් තියෙනවා. අපි මේ පය ගහලා ඉන්නේ මේ පොළවේ මතු පිට තට්ටුවේ. ඒකට කියනවා අපි කබොල කියලා. කබොල. හරි ඊට පස්සේ කබොලට යටින් තියෙනවා ප්‍රාවරණය කියලා කොටසක්. මේ කහ පාටින් තියෙන්නේ ප්‍රාවරණය. ප්‍රාවරණයට ඇතුලෙන් තියෙනවා හරය කියලා කොටසක්. එතකොට මේ මැද මේ රතු පාටටයි අලු පාටටයි තියෙන්නේ මේ හරය කියන කොටස. දැන් මේකේ හරය කොටස් දෙකකට බෙදලා තියෙනවා බාහිර හරයයි අභ්‍යන්තර හරයයි කියලා. නමුත් අපි මේක විද්‍යාවේදී එක කොටසක් විදිහට තමයි ඉගෙන ගන්න. ඒතර අපේ පෘථුවිය අභ්‍යන්තරයේ කොටස් 3කට අපි වෙන් කරනවා. මොකද්ද කොටස් 3? ළමයි කබොල ප්‍රාවරණය හරය.
රයිට් අපි බලමු චුට්ටක් ඉස්සරහට මොනවද මේකේ තියෙන්නේ කියලා. එතකොට අපි මේ ඉන්නේ මේ පොළොවේ කබොල මතු පිට කොටසේ තමයි අපි ඉන්නේ. නේද? ඔය ගස් වැල් සත්තු මේ ගංගා ඇලදොල මේ හැම දෙයක්ම තියෙන්නේ කබොලේ. දැන් මේ තියෙන ළමයි මේ ගිනි කඳු පුපුරන එකක්. දැන් මේ කතාවකුත් තියෙනවා මෙතන. මේ දැන් ඉස්සර කාලේ ඔයගොල්ලන්ට මම කලින් පෙන්නපු වීඩියෝ වල සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති අපේ පෘථුවියේ තිබ්බේ ළමයි එකම ගොඩබිමක් විදිහට. නේද? සාගර තිබ්බා. ඒ සාගරයයි එක ගොඩබිමක් තිබ්බේ. විද්‍යාඥයෝ එහෙමයි කියන්නේ. විද්‍යාඥයෝ කියන්නේ එහෙමයි. පෘථුවියේ එක ගොඩබිම් කලාපයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. හැබැයි අර ඩයිනෝසරයෝ හිටපු කාලෙදී අන්නේ ඩයිනෝසරයෝ හිටපු කාලෙදී ළමයි අපේ පෘථුවිය දැනට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘථුවිය මතු පිට ගොඩබිම කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙනවා. මහද්වීප වලට වෙන් වෙනවා ඒ කාලෙදී. එහෙම වෙන් වෙලා දැන් අද ළමයි මේක දැන් පෘථුවිය කියන්නේ හරියට මේ පොල් කටුවක් වාගේ එකක් නෙවෙයි. පෘථුවිය කියන්නේ පොල් කටුවක් වාගේ එකක් නෙවෙයි. හරි පෘථුවිය කියන්නේ හරියට ඕගොල්ලෝ දැකලා තියෙනවද මිනිස්සෙකුගේ ඔලු කට්ටක් ළමයි. හිස් කබලක් දැකලා තියෙනවද? ඔව් සර්. දැකලා තියෙනවා. හිස් කබල ඇතුලේ හිස් කබලේ මතු පිට තියෙනවා ළමයි. ඉන්න මම ඇඳලා පෙන්නන්නම්. හරි. දැන් පොල් කටුවක් ගත්තාම නේද පොල් ගෙඩියක් ගත්තාම මේ පොල් ගෙඩිය මතු පිට ළමයි කිසිම මේ කඩතොළු ස්වභාවයක් ඒ කියන්නේ මේ කැඩිලා නැහැනේ පිපුරුම් නැහැනේ. එහෙම පිපිරීමක් නැහැ. හැබැයි අපි ගත්තොත් අපේ හිස් කබල අපේ ඔළුවේ ළමයි මෙහෙම තියෙන්නේ. අපේ හිස් කබලේ මේ වාගේ තියෙනවා මායි. මෙහෙම කෑලි කෑලි වලට වෙන් වෙලා තියෙන්නේ අපේ හිස් කබල. මෙහෙම කොටස් වලට වෙන් වෙලා තියෙන්නේ. ඔහොම. දැන් අපේ පෘථුවියත් මෙන්න මේ විදිහට කොටස් වලට වෙන් වෙලා තියෙන්නේ. මේවට අපි කියනවා නම. මේවට කියනවා භූතල. භූතල. ඔයගොල්ලන්ට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා ඒ භූතල බලන්න. අපි ඒ ගැන පස්සේ බලමු. හරි එතකොට අපේ පෘථුවිය අභ්‍යන්තරේ තට්ටු තුනක් තියෙනවා. මතු පිටම තට්ටුව කබොල. ඒ කබොල හැදිලා තියෙන්නේ මෙන්න මේ වාගේ භූතල එකතු වෙලා. භූතල එකතු වෙලා. හරි අපි යමුකෝ පොඩ්ඩක් ටියුට් එකට. හරි. ලියන්නකො මෙහෙම ළමයි පෘථුවියේ view කියන එකට. මේව පොඩි ඡේදයක් ලියමු අපි මෙතෙන්ට. සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යාගේ සිට තුන්වන ග්‍රහලෝකය සූර්යාගේ සිට තුන්වන ග්‍රහලෝකය අප වාසය කරන පෘථුවියයි.
අප වාසය කරන පෘථුවියයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මොකද්ද පළවෙනි ග්‍රහ ලෝකේ ළමයි? පළවෙනි එක මොකද්ද කියන්නකෝ මට කවුරු හරි. බුද්ධ. ඔව් පළවෙනි එක බුධ නේද? බුද්ධ. දෙවෙනි එක සිකුරු. තිකුරු. ඊට පස්සේ පෘථුවිය. පෘථුවිය. දැනට විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදියට ජීවීන් ඉන්න ග්‍රහ ලෝක කීයක් තියෙනවද ළමයි? තිමාෂ මොනවද ග්‍රහ ලෝක 3ක් තියෙනවා කිව්වේ? දෙකක් තියෙනවා කියලා කිව්වා. ආ දෙකයි මොනවද දෙක? බුද්ධ වලත් ඉන්න පුළුවන් නෙමෙයි සිකුරු වලත් ඉන්න පුළුවන් කියලා කියනවා කියලා. අඟහරුයි පෘථුවියයි. ඒ අඟහරු වල නෙමෙයිද සර්? අඟහරු වල. මන්ද මං අහන්නේ ඔයගොල්ලන්ගේ. මොකක් හරි දෙයක ඉන්න පුළුවන් කියලා තියෙනවා අහලා තියෙනවා. එහෙමද කියන්නේ? ඔව්. ඔව්. දැන් මෙහෙමයි ජීවීන් ඉන්න පුළුවන් කියලා සැක කරන තැන් තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් ඉන්න පුළුවන් කියලා සැක කරන තැන් ගොඩක් තියෙනවා. සිකුරුගේ සිකුරු නෙවෙයි. අඟහරුගේ. සිකුරුගේ ඉන්න පුළුවන් කියලා කියන්නේ නැහැ ළමයි. අඟහරුගේ ඉන්න පුළුවන් කියලා කියනවා. එකක්. ආයෙ තව තියෙනවා බ්‍රහස්පතිගේ තියෙනවා උපග්‍රහයක. යුරෝපා කියලා චන්ද්‍රයක් ඉන්නවා බ්‍රහස්පතිගේ. ආන්ගේ යුරෝපා කියන චන්ද්‍රයා මත ඉන්න පුළුවන් කියලාත් කියනවා. නමුත් ඉන්න පුළුවන් කියලා කියන තැන් ඔය වාගේ තියෙනවා. හැබැයි ඉන්නවා කියලා එහෙම ජීවීන් ඉන්නවා කියලා තහවුරු කරගත්තු තැන් තියෙන්නේ පෘථුවිය විතරයි. වෙන කිසිම තැනක ජීවියෙක් හොයාගෙන නැහැ. අඟහරුට ගිහින් තියෙනවා යවලා තියෙනවා යානා කීපයක්. නේද? මේ වෙද්දිත් චීනෙනුත් යවුවා අඟහරුට යානාවක්. දැන් තියෙනවා චීන එකක් තියෙනවා ඇමරිකාවේ NASA එකකින් යවපු එකක් තියෙනවා. මේ වෙද්දි. ඒ යානා දෙකේ ළමයි රෝවර් දෙකක් ගෙනihin ඒ රෝවර් දෙක මේ වෙද්දි අඟහරු මත විවිධ පරීක්ෂණ කරනවා. ඒගොල්ලෝ හොයලා බලනවා. හැබැයි ඒගොල්ලන්ට තාම ජීවයක් හම්බ වෙලා නැහැ. ජීවයක් හම්බ වෙලා නැහැ. ඒක නිසා ජීවීන් ඉන්නවා කියලා තහවුරු කරගත්තු එකම ග්‍රහ ලෝකය තමයි අපේ පෘථුවිය. වෙන තැන්වල ජීවීන් ඉන්න පුළුවන් කියලා මතවාද ප්‍රකාශ කරාට ළමයි ඉන්නවා කියලා තහවුරු කරලා නැහැ. හරි? වතුර තියනවා නම් ජීවය බිහි වෙන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. ඉතින් ඒ මෙහෙමයි ඉන්න පුළුවන් කියලා කියනවා. තාම හොයාගෙන නැහැ. හරි දැන් මෙහෙමයි ඉතින් දැන් අපි ජලය තියනවා නම් ජීවි ඉන්න පුළුවන් කියන්නේ ළමයි අපේ පෘථුවියේ පසුබිම ගැන හිතලානේ. නේද? විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පෘථුවියේ ජීවය ඇති උනේ ජලයේ. ජලය නැතුව ජීවියක් නැහැ. පෘථුවියේ ඉන්න කිසිම ජීවියෙකුට ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ඒක හොයාගෙන තියෙනවා. ඒක අපි දන්න දෙයක්. ඉතින් ඒ මත පදනම් වෙලා ඒ මත පිහිටලා විද්‍යාඥයෝ කියනවා වෙන ග්‍රහ ලෝකයක ජීවියක් තියෙනවා නම් අනිවාර්යෙන් ජලය තියෙනවා. හැබැයි ඉතින් අපි දන්නේ ළමයි ජලය නැතුව ජීවය එහෙම බිහි වෙන්න පුළුවන්ද කියලා. සමහරට එහෙම බිහි වෙන්නත් බැරිකමක් නැතුව ඇති ඉතින්. නේද? ඉතින් දැන් කොහොම වුණත් ජීවීන් ඉන්නවා කියලා තහවුරු කරපු වෙනත් ග්‍රහ ලෝක නැහැ තාම. ඉන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අනාවැකි පළ කරනවා. ඒව අනාවැකි සාත්‍ර කියනවා. හරි? රයිට්. ඒක ඉන්නත් පුළුවන් නෝ ඉන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ හරියන්නේ. රයිට්. ඕකටම ලියන්නකෝ මේම. ඔව් ඒකටම ලියන්නකෝ. දැනට සොයාගෙන ඇති පරිදි ජීවීන් සහිත
ජීවීන් සහිත එකම ග්‍රහලවද පෘථුවියයි. අපි තාම මේ පළවෙනි ඡේදය ලියන්නේ. පළවෙනි ඡේදය අපි ලිවෙ ටියුට් එකේ ඈ. හරි. දැනට සොයාගෙන ඇති පරිදි ජීවීන් සහිත එකම ග්‍රහලවද පෘථුවියයි. හරි. එතකොට අපේ පෘථුවිය ළමයි අපි පෘථුවියේ මතුපිට ස්වභාවය ගත්තොත් අපේ පෘථුවියේ මතුපිට ස්වභාවය ඊටාම ලස්සන අලංකාර ගස්වැල් නේද? ඒ වාගේ ඇල දොළ ගංගා ගොඩාක් අලංකාර පරිසරයක් තියෙනවා. වර්තමානයේ අපි මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පරිසරය දූෂණය වෙලක් තියෙනවා. නේ දැන් අපේ ලංකාවේ බොහොම බැරෑරුම් මේ ඒ වාගේ පරිසරයට ඊටාම හානිදායක ක්‍රියාවලියක් පහුගිය කාලේ සිද්ධ වුණා. මේ මෑත ඊයේ පෙරේද නේද නැවක් ළමයි ගිනි ගත්තේ. රසායනික ද්‍රව්‍ය නැවක් ගිනි ගත්තා. එතකොට මේ ගිනි ගැනීම නිසා ඒකෙන් ලොකු බලපෑමක් අපේ මුහුදට නේද? මුහුදේ ඉන්න ජීවීන්ට ඒගොල්ලන්ට වෙනවා. ඉතින් ඒ වාගේ මිනිස්සු තමයි ඉතින් මේ ලස්සන පරිසරය විනාශ කරන්නේ. දිනුතික ඇහුන්නේ නැහැ මට. අම්ලවැසිත් වහිනවලු නේද? වහින්න ඉඩ තියෙනවා. දැන් මෙහෙමයි ඔය ඇත්තටම ළමයි අපේ ලංකාව ස්වභාවික පිහිටීම අනුව බොහොම ආරක්ෂිත තැනක තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි අපේ ලංකාවේ ප්‍රධාන මෝසම් සුළම් ප්‍රවාහ දෙකක් තියෙනවා අපේ ලංකාව හරහා. ඊසාන දිග මෝසමයි නිර්ත දිග මෝසමයි කියලා. එතකොට ලංකාවට වායු දූෂණයක් වුණාට මේ මුහුදු සුළං මගින් ළමයි ඒ දූෂිත වායුව ලංකාවෙන් අහකට අරගෙන යනවා. ඒක නිසා මේ සමහර විට ඇති වෙන්න පුළුවන් සුළු තත්ත්වයක්. එහෙම නැතුව බරපතල මේ ආම්ලවැසි තත්ත්වයක් ඇති වෙයි කියලා මට නම් හිතන්නේ නැහැ. ඒ මොකද ලංකාවේ තියෙන ස්වභාවික පිහිටීම නිසා. අනිත් එක මේ දවස්වල නිර්ත දිග මෝසම් සුළඟ සක්‍රියයි. නිර්ත දිග මෝසම් සුළං සක්‍රියයි මේ දවස්වල. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒ රසායනික ද්‍රව්‍ය දහණයෙන් පිටවන වායුව ඒවා මේ අපේ ලංකාවේ භූමි ප්‍රදේශයෙන් ඈතට යනවා. අනිවාර්යෙන් ඒක වෙනවා. ඉතින් ඒක නිසා ඒක ලොකු මේ බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් මුහුදට ලොකු බලපෑමක් තියෙනවා. සෑහෙන කාලයක් යනකම් බලපෑමක් තියෙයි. ඒකත් ළමයි මෙහෙමයි දැන් ඔය මුහුදේ තියෙන මේ ජලයත් අර එක තැන රැඳිලා තියෙන්නේ නැහැ. නේද? ඉතින් ටික කාලයක් යද්දි ඕක මේ ආපහු හොඳ තත්ත්වයට හැරෙයි ඉතින්. නමුත් ඉතින් මේ ඒ රසායනික ද්‍රව්‍ය එකතු වුණාම කොහොමදත් මේ මුහුදු ජලය අපවිත්‍ර වෙනවා. දැන් ඔය එක මෙහෙමයි. ඔය අම්ල එකතු වෙන එක නෙවෙයි ඕකේ භයානකකම ළමයි ඇත්තටම. අම්ල කියන එක නම් මුහුදත් එක්ක බලපුවාම ඔය මේ සුළම් ප්‍රවාහ දිය මේ තියෙනවා ඔය මුහුදෙත් තියෙනවා ළමයි. දැන් අපේ තියෙන්නේ ඔය මේ ගංගාවල් වාගේ. ඒතොර මුහුදෙත් ඒ වාගේ මේ දිය වැල් කියලා අපි ඒවට කියන්නේ. ඒ වාගේ තියෙනවා. ඉතින් ඒකෙන් අර මේ මුහුදට එකතු වෙන ඇසිඩ් අම්ල ඒවත් අනුක වෙලා යනවා. නමුත් මුහුදට එකතු වෙන ප්ලාස්ටික් වාගේ දේවල් ඒ අංශු අර මුහුදේ ඉන්න ජීවීන් ආහාරයට ගන්නවා. රසායනික ද්‍රව්‍ය අංශු විශේෂයෙන්ම ප්ලාස්ටික් ඒ වාගේ දේවල්. දැන් ප්ලාස්ටික් කියවම ළමයි ඔය ප්ලාස්ටික් පුටු අනම්මනම් එහෙම නෙවෙයි. ඔය මයික්‍රෝ ප්ලාස්ටික් කියලා තියෙනවා. ඔය ප්ලාස්ටික් ගිනි ගන්නෙදිත් ඒ වාගේ චූටි අංශු පිට වෙනවා. ඒවා පොඩි පොඩි සත්තු කනවා. ඒ පොඩි සත්තුන්ව ලොකු මාළු ගාපුවාම ඒවා ගිහින් ලොකු මාළුන්ගේ ඇඟේ තැම්පත් වෙනවා. ඊට පස්සේ ඊට වැඩිය ලොකු මාළුවෙක් අද්දී ඒ මාළුන්ව ඒ ලොකු මාළුවාගේ ඇඟේ ඒවා තැම්පත් වෙනවා. දැන් අපි ළමයි කනවා කියලා හිතන්නකො. එතකොට මේ ඔය බලෝ කෙලවල්ලෝ එහෙම ගෙනල්ලා. ඒතොර ඒ අයගේ ඇඟේ තියෙනවා අර ප්ලාස්ටික් අංශු තැම්පත් වෙලා. ඒවා අපේ ඇඟටත් එනවා ආහාර දාම ඔස්සේ. ඉතින් අන්න ඒවා භයානකයි. හරි. මං ඊයේ පෙරේදා ටීවී එකේ දැක්කා ඔය රූපලාවන්‍ය ද්‍රව්‍ය එක තියෙනවා. රූපලාවන්‍ය ද්‍රව්‍ය වල රසදිය තියෙනවා. එතකොට ඒ රසදිය එකතු වෙලා නම් ජලයට ඒවා බලපානවා කියලා. ඉතින් ඒවා බලපානවා ඇත්තටම. හැබැයි රූපලාවන්‍ය ද්‍රව්‍ය වල එහෙම රසදිය තියෙන්නේ අනුමත ප්‍රමාණයට තමයි. ඉතින් අනුමත නැති ඒ කියන්නේ දැන් රසදිය බාල්දි ගණන් දාපු රූපලාවන්‍ය ද්‍රව්‍ය නෑ ළමයි එහෙම. ඉතින් ඒ වාගේ මේ දවස්වල මැති ඇමතිවරුත් ලොකු කතන්දර කියනවා. ඉතින් ඒවා එච්චරම අපි දේශපාලකයෝ කියන කතා ගණන් ගන්න ඕනේ නැහැ. කොහොම නමුත් පරිසරයට ලොකු මේ
ලොකු පරිසර දූෂණයක් සිද්ධ වෙනවා ওই ක්‍රියාවලිය මගින්. උනා. දැන් වෙලා තියෙන්නේ ඉතින්. හරි. මේක ආය යථා තත්ත්වයටපත් වෙන්න අවුරුදු ගාණක් යනවා. ආය හරි යන්න. රයිට්. ඉරක් ගහ ගන්නකො ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා හයිලයිට් කරගන්නකො මෙන්න මේක. පෘථුවියේ මතුපිට කඳු ගංගා මුහුදු ගස්වැල් වනාන්තර ආදී පිහිටමන බැවින් ඉතා අලංකාරය. පළවෙනි වාක්‍යය පෘථුවියේ මතුපිට කඳු ගංගා මුහුදු ගස්වැල් වනාන්තර ආදී පිහිටන බැවින් ඉතා අලංකාරය. හරි. ඔය විදිහට හයිලයිට් කරගන්න. රයිට්. එතකොට ළමයි දැන් අපි පොළොව මතු පිට නම් අපිට ගවේෂණය කරන්න පහසුයි. අපිට යන්න පුළුවන්, බලන්න පුළුවන්. හැබැයි පොළොවේ අභ්‍යන්තරය අපිට ගවේෂණය කරන්න අමාරුයි. නේද? අපේ පොළොවේ දැන් අරගේ මේ දැන් විද්‍යාඥයෝ කියන හැටියට ළමයි අපේ පෘථුවිය ගෝලාකාර වස්තුවක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? පෘථුවිය ගෝලාකාරයි හැඩය. ඒතර අපේ පෘථුවි ගෝලය ගත්තාම අපේ පෘථුවි ගෝලය කොච්චර විතර විශාලද? මේ විස්කම්භය ගත්තොත් මේක කිලෝමීටර් 12756ක් කියලා කියනවා. කිලෝමීටර්. එතකොට අපි මේ හරිය ඉන්නවනම් පොළොවේ මැදට යනකම් හාරන්න මෙතෙන්ට යනකම් හාරන්න මේකෙන් භාගයක් කීයක් වෙනවද මේකෙන් භාගෙ? දෙකෙන් බෙදුවාම 6378යිද? ඔව් සර් 6378 6378යි කිලෝමීටර්. එතකොට එහෙනම් අපිට පොළොවේ මැදට යන්න මෙච්චරක් හාරන්න ඕන. දැන් පොළොවේ විද්‍යාඥයෝ කොච්චර විතර මෙහෙම හාරලා බලලා ඇද්ද ළමයි? යටට ලිඳක් වාගේ හාරලා කොච්චර දුරට මිනිස්සු හාරලා ඇද්ද? පොළොවේ අභ්‍යන්තර ස්වභාවය බලන්න අපි හැරෝ දැන් කියනෝනේ අපායේ තියෙනවා කියලා ඇතුලේනේ. එහෙම නේද කියන්නේ? ඇත්තටම තියනවද දන්නේ නැහැ. දැන් සමහර විද්‍යාඥයෝ දැන් ඕගොල්ලෝ එක්කත් දන්නේ මේ ඊයේ පෙරේදා කියනවා අර මේ හඳුනා නොගත් පියාසර වස්තු කියලා තියෙන්නේ. නේද? UFO කියලා කියන්නේ ළමයි. ඔය මොනවද ඔයගොල්ලෝ අහලා ඇති මේ මොනවද ඒවට කියන්නේ? පාවෙන පීරිසි. අහලා තියෙනව නේද? දැන් මාතේ වීඩියෝ එක. පාට සුදු පාටෙන් තිතක් වගේක් යනවා. රයිට්. එතකොට ඒ වාගේ ඒවා මේ නවතම මේ දැන් ඇමරිකාවෙන් මේ ඒගොල්ලෝ අධ්‍යයනය කරපු ඒ වාගේ UFO කියලා ඒවට කියන්නේ. Unidentified flying object කියලා ඉංග්‍රීසි තේරුම UFO කියන එක. එතකොට UFO කියන ඒවා අධ්‍යයනය කරලා ඇමරිකාවෙන් ඒ ගැන වාර්තාවක් නිකුත් කරලා තියෙනවලු. නිකුත් කරනවලු ඒගොල්ලෝ. එතකොට ඒකෙදි ඒගොල්ලෝ කියනවා මේ UFO එන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඉඳන් නෙවෙයි. මුහුද යට ඉඳන් එනවා කියලා ඒගොල්ලෝ මතයක් ඉදිරිපත් කරනවා. මුහුද යට. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මේවා පිටසක්වල ජීවීන් ගේවා නෙවෙයි. මේවා වෙනත් රටවල් වල හොරෙන් විවිධ රටවල් හොරෙන් විවිධ ගුවන් යාන අත්හදා බලනවා හදනවා. නේද? දැන් තියෙනවා මොනවද ළමයි? අලුත්ම ගුවන් යාන වර්ගයක් අත්හදා බලනවා මේ දවස්වල. චීනේ රුසියාව වගේ රටවල් හයිපර්සොනික් කියලා එකක්. හයිපර්සොනික් සාමාන්‍ය ගුවන් යානයක් පැයට කිලෝමීටර් 1000කට අඩු වේගෙන්ලු ළමයි යන්නේ. හැබැයි හයිපර්සොනික් කියන ගුවන් යාන යනවලු පැයට කිලෝමීටර් 6000කට වඩා වැඩි වේගකින්. එතකොට පැය කීපකින් ලෝකෙ වටේ ගිහින් එන්න පුළුවන් ඒ ගුවන් යානෙ.
ඒතොර ඒගොල්ලෝ ඇමරිකාව කියනවා කියන්නේ අන්නේ හයිපොසිනික් වාගේ ගුවන් යානා මේ විවිධ රටවල් වල ඒ අත්හදා බලන ඒවා තමයි මේ එන්නේ කියලාලු ඒගොල්ලෝ කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවලු මේ මුහුද යට ඉඳන් මේවා එනවා කියලා. එහෙම ඒකුත්. පිටසක්වල ඉඳන් නෙවෙයි එන්නේ. දැන් ඒ කියන්නේ ළමයි දැන් අපි ඇත්තටම විද්‍යාඥයෝ නේද? විවිධ රටවල් තාම අපේ මුහුද යටවත් ගවේෂණය කරලා නැහැ හරියට. අපේ පොළොව යට මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නේද? රුසියාවේ විද්‍යාඥයෝ පොළොව හාරලා තියනවලු, පොළොව විදලා තියනවලු. සැතපුම් 8ක් දුරට යනකම්. සැතපුම් 8ක්. මම මේක අහලා තියෙන කතාවක්. හරිද වැරදිද කියලා මන් දන්නෙත් නැහැ. සැතපුම් 8ක් දුරට යනකම් මේක හාරලා තියෙනවා. නේද? ආසන්න වශයෙන් අපි හිතමු කිලෝමීටර් 10ක් විතර කියලා මේක. සැතපුම් 8යි කියන්නේ කිලෝමීටර් 10ට වඩා චුට්ටක් වැඩි. ඒතර කිලෝමීටර් 10යි තව හාරලා තියන්නේ. ඒතර තව කොච්චර හාරන්න තියනවද මැදට යන්න? නේද? කිලෝමීටර් 10ක් අපි හාරලා තියනවා කියලා ගත්තොත් 6378ක් යන්න එපා මැදට යන්න. එතකොට තව යන්න තියෙනවා 6368ක්. එතකොට එහෙමනම් අපි දන්නේ බොහෝම ටිකයි පෘථිවිය අභ්‍යන්තරය ගැන. මේක යටට බැහැලා මේකේ ඇතුළ ගැන කියන්න බෑ ළමයි. එහෙම හාරන්න තාක්ෂණයක් නෑ තාම. මේක ඇතුලේ මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. දැන් සමහර විද්‍යාඥයෝ කියනවලු මේවා එච්චර පිළිගන්න මත නෙවෙයි. අපේ පොළොව යට තවත් ශිෂ්ටාචාර තියෙනවා කියලා. පෘථිවිය අභ්‍යන්තරේ වෙනම ශිෂ්ටාචාර තියෙනවා. එහෙම කියලා කියනවා. ඒවා හැබැයි හරි තහවුරු කරපු ඒවා නෙවෙයි ඈ. විද්‍යාඥයෝ වැඩි පිළිගන්නෙත් නෑ ඒවා. නමුත් එහෙම කියන අය ඉන්නවා. ඉතින් ඇත්තද දන්නේ නැහැ ළමයි අපි. මොකද අපි බහැලා වැළුවේ පොළොව යටට ගියේ නැහැනේ කවුරුත් ගවේෂණය කරලා නැහැ ඒවා. ඉතින් ඕගොල්ලන්ට හොයන්න දේවල් තියෙනවා ඕන තරම් නේද? හොයනවනම්. හරි. ඉතින් මේ විදිහට විද්‍යාඥයෝ ළමයි මේ පෘථුවිය අභ්‍යන්තර ස්වභාවය, පොළොවේ ඇතුලේ ස්වභාවය හොයන්න පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම වලින් ප්‍රධාන ක්‍රම දෙකක් ගැන අපි මෙතෙන්දි කතා කරමු. ප්‍රධාන ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි අංක 1. භූකම්පන. මොනවාද භූකම්පන කියන්නේ? භූමි කම්පාවලදී පොළව මතු පිටට එන භූකම්පන තරංග අධ්‍යයනය කරලා. භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන්. ඔන්න පළවෙනි ක්‍රමය භූකම්පන තරංග අධ්‍යයනය කිරීම. හරි. දෙවැනි එක ළමයි ගිනි කඳු පිපිරීමේදී පොළව මතු පිටට එන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන්. දෙවැනි එක ගිනි කඳු පිපිරීමේදී පිපිරීම. හරි. එතකොට මෙන්න මේ ක්‍රම දෙකෙන් පෘථුවිය අභ්‍යන්තරය අධ්‍යයනය කරනවා විද්‍යාඥයෝ. හරි. බලන්න ටියුට් එකේ ඕගොල්ලන්ගේ තියෙනවා ළමයි මෙහෙම පෘථුවිය අභ්‍යන්තරයේ ස්වභාවය කියලා මාතෘකාව තියෙනවා. ඒකේ තියෙනවා මෙහෙම පෘථුවියේ ඇතුළත ස්වභාවය පිළිබඳ භූවිද්‍යාඥයෝ විවිධ ක්‍රමෝස්සේ තොරතුරු ලබා ගනිති. ඉන් ප්‍රධාන ආකාර දෙකක් පහත දැක්විය හැක. රයිට්. පළවෙනි එක ලියන්න අංක 1. සර් ඇහෙන්නේ අංක 1 ලියන්න. අංක 1 භූමිකම්පාවලදී
පොළව මතු පිටට පැමිණෙන භූමි කම්පාවලදී පොළව මතු පිටට පැමිණෙන භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් ඒ පළවෙනි එක භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් මතු පිටට පැමිණෙන භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් භූමිකම්පාවලදී පොළව මතු පිටට පැමිණෙන භූකම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් ෆිල්ම් එකකුත් තියෙන අර පොළව ඇතුළට යන එක. ෆිල්ම් වලද ඔව් ෆිල්ම් එකක් තියෙනවා අර පොළව ඇතුළට යන එක මොකද්ද? උදේ රාඩට එහෙම. ඔව් චිත්‍රපටි වල ඉතින් ළමයි ඒවා විද්‍යා ප්‍රබන්ධ කතානේ ඒවා ගොතපු කතා නේද ගොඩක් ඒවා එහෙමයි ඔව් සර්. ඔව් අනාගතයේ ඉතින් ඒ වගේ දේවල් කරයි විද්‍යාඥයෝ තාම එහෙම කරලා නැහැ ඒවා විද්‍යා ප්‍රබන්ධ ප්‍රබන්ධ කියන්නේ ගොතපු ඒවා ඊට පස්සේ අංක 2 ගිනි කඳු පිපිරීමේදී පොළව මතු පිටට පැමිණෙන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් මතු පිටට එන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් highlight කරනවද? ඔව් highlight කරගන්න මේව. දැන් මේ ක්‍රම දෙකෙන් වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ ළමයි මේ භූකම්පන අධ්‍යයනය කිරීමෙන්. භූකම්පන අධ්‍යයනය කිරීමෙන්. හරි. එතකොට ළමයි මේ භූකම්පන අධ්‍යයනය කරන්න තියෙනවා භූකම්පන මාන කියලා උපකරණයක්. භූකම්පන මාන. හරි? ඒවා ලංකාවේ පල්ලේ කැලේ ප්‍රදේශයේ තියෙනවද? ලංකාවේ පල්ලේ කැලේ තියෙනවා භූකම්පන මානයක්. මේ බාන්නකෝ භූකම්පන මානයක් මම පෙන්නන්නම්. හරි
ඔයගොල්ලන්ට සද්ද එන්නේ නැද්ද මේ සවුන්ඩ් එක ෂෙයා වෙන්න ළමයි නෑ මේ දවස්වල මොකක් හරි අවුලක් ගිහින් මේ කේබල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් මේ භූමිකම්පා වලින් ළමයි ලොකු විනාශයක් වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති අපේ ලංකාවට මේ භූමිකම්පා කියන ස්වාභාවික විපාක එහෙම ලොකුවට බලපාන්නේ නැහැ. දැනට බලපාලා නැහැ. අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි සමහර රටවල් තියෙනවා You'd have to understand සමහර රටවල් තියෙනවා ළමයි plating මේ and the ideal dessert comparison, what you've just eaten prior, what you've ඒගොල්ලන්ට මේ නිතරම භූමිකම්පා කියන ඒවා ඇති at the time. Not to mention, you know, ජපානය fight with your ඒ වගේ රටවලට නිතර භූමිකම්පා ඇති all වෙනවා. affect your rating. හරි එතකොට මේ දැන් අර මෑතකදී ඔයගොල්ලෝ අහලා ඇති අපේ ලංකාවේ සුනාමියක් ඇති වුණා කියලා. හැබැයි සුනාමියක් නේ භූකම්පනයක ප්‍රතිඵලයක් විදියට. Most people don't. They just measure how they feel ඍජුව about it. භූකම්පන වලින් අනතුරු Like තාම the layer වෙලා cake, නැහැ. earthquakes are all different. When rocks are මේ sliding කියන්නේ and වාගේ ඔය buffeting against one another, they can භූමිකම්පා වෙන slip, හැටි crack, jerk, නොවාගේ and ළමයි earthquake. භූතල එකට The ගැටෙනවා. friction and the fault line, බලන්නකෝ the pressure, the අපේ depth, the පෘථුවිය type of හැදිලා rock, තියෙන්නේ and the very භූතල stressors of එකතු වෙලා. that rock's history මේ all භූතල matter. එකිනෙක To turn that into ගැටෙනවා. one number is actually a pretty crazy idea if you think about it. So එහෙම the Richter භූතල scale එකිනෙක was invented in the ගැටෙද්දී තමා 1930s to භූමිකම්පා give වෙන්නේ. some understanding භූමිකම්පා to the ඔන්න magnitude උපකරණය. of the quake, as measured භූමිකම්පා by හඳුන ගන්න seismographs. තියෙනවා භූකම්පන Ground මාන. mounted equipment that's often used. ශ්‍රී ලංකාවේ පල්ලේ කැලේ It's ප්‍රදේශයේ තමයි logarithmic. So භූකම්පන every මානයක් 1 point on the scale is පල්ලේ a කැලේ. 10-fold increase. So a 3 to a 4 on the Richter scale is 10-fold more powerful. And 3 to a 5 is 100-fold. Or to put it another way, a 7 is මේක මේ 10,000 කතාව times නම් more අපිට powerful වැඩක් than නෑ. a අපි 3 භූකම්පන මානය on the Richter බලමුකෝ. scale. The U.S. Geological Survey says that there are 1.4 million quakes that register above 2 every year, and only 16 that get a 7 or higher. But even after I've බලන්නකෝ මේක හොඳයි වාගේ. Hi, I'm Lara from Geoscience ඔය තියෙන්නේ භූකම්පන මානය ළමයි. foyer of the building, looking at some instrumentation that we use to measure earthquakes. So, what is an earthquake? Well, an earthquake really is just the shaking of the earth. And the ones that the scientists at Geoscience Australia are interested in looking at are caused by the movement of tectonic plates. The instrument we're going to look at is this one here. So this is called a seismograph, and it's recording movements of the earth that are detected by a sensor that's down underneath the ground. දැන් මේකේ So වෙන්නේ the මෙහෙමයි. seismometer is an instrument මේක outside the හොඳට මේ soccer ball. It is the sensor ළමයි that's මේ touching the rock way down there under the ground. අර මේකේ So when පෑනක් it's වාගේ touching the තුඩක් rock, it means it තියෙන්නේ. can feel vibrations as they භූමිකම්පාවක් ඇති travel through වුණාම the ඒ earth. තුඩ සෙලවෙනවා. Vibrations. Then it sends a ඒ signal සෙලවෙනකොට to අර the කඩදාසි seismograph පටියේ ඒක sensor. සටහන් වෙනවා. ඒකයි So වෙන්නේ. the seismograph මේ කඩදාසි is පටියේ කැරකෙනවා. ඕගොල්ලන්ට පේනවා. See, there's a long arm attached කඩදාසිය to ටික the ටික යනවා. ඒතර භූකම්පනයක් වුණාම මොකද වෙන්නේ? And then a drum underneath අර it, there's a paper on ලියවන it. පෑන වාගේ ළමයි හෙලවෙනවා. ඒතර පෑන හෙලවෙනකොට ඒ සෙලවීම කඩදාසිය සටහන් වෙනවා. එහෙම එකක් වෙන්නේ. line. But when an earthquake is detected, the pen will move back and forth and give us a nice distinct scribble. So this drum takes 1 hour to do a full rotation, and over the course of 24 hours, the whole piece of paper fills up. And then we change the paper. We regularly detect earthquakes in Canberra that have happened in other parts of the world. So let me show you a couple of seismograms. This is the first දැන් one. මේ මෙයා පෙන්නන්නේ කලින් ඒ වාගේ So this is from an භූකම්පනයක් earthquake that happened in සටහන් වෙච්ච Christchurch, අවස්ථාවක්. New Zealand, බලන්නකෝ එයා පෙන්නන කොලේ ළමයි. It's a magnitude 6.3. මේ තියෙන්නේ දැන් අර පෑන ලියවිච්ච පෑන් ඉර හෙලවෙලා දෙපැත්තට. Clear signal. නේද? එහෙමනම් අන්නේ තමයි භූකම්පණය වෙච්ච අවස්ථාව. බලන්න භූමිකම්පා ගණනාවක් වෙනවා ඒ වාගේ වෙලාවක නේ. Disaster. දැන් සාමාන්‍යයෙන් ලොකු භූමිකම්පාවක් වෙන්න කලින් කුඩා ඒවා කීපයක් වෙනවා. ඒ වගේම ලොකු භූමිකම්පාවකට පස්සේ පොඩි පොඩි ඒවා ගණනාවක් වෙනවා. ඒතර එයා ඒ පෙන්නුවේ ඒ වාගේ භූමිකම්පාවක් වෙච්ච අවස්ථාවක සටහන. ඔන්න බලන්නකෝ ඒකේ ඇති. ඒක ලොකු භූමිකම්පාවක් වෙච්ච එකක් නේද? අර දිනෙත් එක තිබ්බ ඔය තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඒකකය ළමයි. මේ බලන්න. මේ ඒකක 9.0ක්. මේ භූකම්පනයේ ප්‍රබලතාවය ඒකක 9.0යි ජපානයේ 2011 මාර්තු 11 තමා මේ භූමිකම්පා වෙලා තියෙන්නේ. හරි එතකොට දැන් මේවට කියනවා භූකම්පන මාන කියලා. භූකම්පන මාන. හරි? ඒතර භූකම්පන මානයකින් භූමිකම්පා හඳුන ගන්නවා. එතකොට මේ භූකම්පනයේදී ළමයි පොළවට එනවා තරංග. පොළොව මතු පිටට එනවා විවිධ තරංග. අන්නේ තරංග අධ්‍යයනය කරලා පොළවේ අභ්‍යන්තර ස්වභාවය විද්‍යාඥයින්ට හඳුන ගන්න පුළුවන්. හරි.
largest earthquake ever recorded. And these are two that you might study. මේ තරංග අධ්‍යයනය කරලා පොළවේ අභ්‍යන්තර ස්වභාවය හඳුන ගන්න පුළුවන්. So those recordings were done on paper. You Right. can imagine that Geoscience That's Australia scientists don't travel out to the 60 seismometers in their network around the country every day to change the හරි. paper. එතකොට In බලන්න fact, those ඔයගොල්ලන්ගේ ටියුට් seismometers එක are set up in little huts with their own communications equipment so that they can send their signal directly up into the ඔයගොල්ලෝ මේ රූපේ ළමයි නම් කරගන්නකො භූකම්පන මානය කියලා. භූකම්පන මානය. ඊතලයක් ගහලා නම් කරන්න යටින් නම් කරන්න භූකම්පන මානය. භූකම්පන මානය. එතකොට මේ උපකරණ වලින් ගන්න තොරතුරු පිළිබඳව අධ්‍යයනය කරලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපේ පෘථිවි අභ්‍යන්තරයේ ස්වභාවය. අපේ පොළොවේ අභ්‍යන්තරය කොටස් 3ක් තියෙනවා. නේද? මතු පිටම තියෙනවා කබල කියලා කොටසක්. ඊට පස්සේ ඊට ඇතුලෙන් තියෙනවා ප්‍රාවරණය. ඇතුලෙන්ම තියෙනවා හරය කියන කොටස. මේ පල්ලෙහා තියෙන රූපේ විදියට. ඒකේ කොටස් 4ක් තියෙනවානේ. ඔව් මේ හතර තියෙන්නේ අර වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වා නේද? ඔව්. සර් කියන්න ඇහෙනවා. සර් ඔව්. කියන්න මිහිරි කියන්න. සර් මේ ඔය හයිලයිට් කරලා තියෙන එකට උඩින් තියෙන රූපේ නේද හදා ගන්න ඕනේ? හයිලයිට් කරපු එකට උඩින් තියෙන රූපේ පැත්තෙන් තියෙන දකුණු පැත්තෙන් තියෙන එක. ඔව්. ඒක තමයි නම් කරගන්න ඕනේ භූකම්පන මානය. සර් භූකම්පන මානය කියලා ඒක නම් කරගන්න. රයිට්. දැන් මේ රූපේ තියෙනවා තමයි තට්ටු 4ක්. ඒ 4 මොනවද කියලා මම කියන්නම් ඈ. හරි. දැන් මේකේ ළමයි හරය කොටස් දෙකකට නම් කරලා තියෙන්නේ. ඒකයි මේ. ඒවනම් ඉස්සර වෙලාම මෙන්න මේ කොටස මේ ඊතලේ. මේක නම් කරන්න මොකද්ද මේ පිටතේ තියෙන කොටස? අබල කබොල. කබොල. ඊට පස්සේ කබොලට ඇතුලෙන් තියෙනවා ප්‍රාවරණය. ප්‍රාවරණය. රයිට්. මේකට කියනවා ළමයි මෙන්න මේකට කියනවා මැදම කොටස. මේක අභ්‍යන්තර හරය. හරය තමයි අභ්‍යන්තර හරය ඇතුලේ. මේ දෙකම එකතු කරලා අපි එකයි ළමයි ඈ ඉස්කෝලේ පොතේ ලියන්නේ අපි එකයි. මේකට කියනවා බාහිර හරය. තොර මේ දෙකම තමයි හරය කියලා අපි කියන්නේ. හරය. දැන් සමහර පොත්වල තියෙනවා ඕකේ ප්‍රාවරණයත් කොටස් දෙකකට බෙදලා. ප්‍රාවරණයත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. රයිට්. ඔය විදිහට නම් කරගමු අපි රූපේ. මේ අපේ රූපේ මේ විදිහට අපි නම් කරගමු. කබොල ප්‍රාවරණය අභ්‍යන්තර හරය බාහිර හරය කියලා.
එදා මගින් ගත්ත මේ පේපර් කටරේ. ගෙයි. හරි නේද ළමයි? ඔව්. හරි. හරි සර්. දැන් මේ හරි සර්. ඔයගොල්ලන්ට තියෙනවා මේ පෘථුවියේ ස්වභාවය අධ්‍යයනය කරන්න ක්‍රියාකාරකමක්. මේ පෘථුවියේ අභ්‍යන්තර ව්‍යුහය හදන්න ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා අච්චු පොතේ. හරි? ඔව්. පෙළ පොතේ තියෙනවා අභ්‍යන්තර ස්වභාවය බලන ක්‍රම කීපයක්. මේ බලන්නකෝ එකක් ගන්නලු තඹපු බිත්තරයක්. තඹපු බිත්තරයක් අරගෙන ඒ බිත්තරේ ළමයි කටුව ගලවන්න නැතුව දෙකට කපන්න කියලා කියනවා. එහෙම දෙකට කපපුවාම ඒකේ තියෙනවානේ කොටස් තුනක්. නේද? මොනවද කොටස් තුන? බිත්තරේ කටුව තියෙනවා. ඔව්. සුදු මදේ තියෙනවා. කහ මදේ තියෙනවා. අන්න ඒ වාගේ තමයි අපේ පොළොවත්. අපේ පොළොවේත් ඔය බිත්තර කටුව වාගේම ළමයි කබල කියන කොටස. නේද? කබලට අනුරූප බිත්තර කටුවනේ. කබලට අනුරූප බිත්තර කටුව. ඊට පස්සේ ප්‍රාවරණයට අනුරූප මොකද්ද? සුදු පාටේ. ඔව්. මේ සුදු මදේ. කහ මදේ අනුරූප වෙන්නේ මොකේටද? හරයට. හරයට. දැන් ඔය විදිහටම කබල කියන කොටස බිත්තර කටුව ඝනකම අඩුයිනේ. එතකොට කබලත් ළමයි ගොඩාක් ඝනකම අඩුයි අපේ. හරි? right. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි මේක බලන්න. මේ අලිගඩ peer ගෙඩියක් ගන්න කියනවා. අලිගඩ peer ගෙඩියක්. ඔව්. අලිගඩ peer ගෙඩියේ තට්ටු තුනක් තියෙනව නේද? පොත්තයි, මදෙයි, බීජයයි. ඔව්. ඒ වගේම තමයි අපේ පොළොවත්. කොටස් තුනයි. හරය, ප්‍රාවරණය නේද? අලිගඩ peer ගෙඩියේ පොත්ත වගේ තමයි කබල. අලිගඩ peer ගෙඩියේ මදේ වගේ තමයි ප්‍රාවරණය. අලිගඩ peer ගෙඩියේ බීජය වගේ තමයි හරය. නේද? හරි. එතකොට මේකට ආකෘතියක් හදන්න ඕගොල්ලන්ට තියෙනවා මේ ක්ලේ වලින්. ක්‍රියාකාරකම. හරි. මෙන්න මේක මේ තියෙන්නේ. මම මේ ක්‍රියාකාරකම ටියුට් එකට දැම්මේ නෑ. ඔයගොල්ලෝ ගෙදෙදි හදලා බලන්න. හරි. ක්ලේ තියෙනවා නම් ඔයගොල්ලන්ට දැන් හදන්නත් පුළුවන්. මම මේ චුට්ට හදලා බලන්න පෙන්නන්න යන්නේ. මේකට ඕනේ අපිට වර්ණ තුනකින් මේක හදන්නකෝ. නිකන් බෝලයක් තැටියක් වගේ එකක්. කොළ පාටකින් හදන්න. මාතු පිට. හරි. මේ ඉන්න මම පෙන්නන්න ඕගොල්ලන්ට හදන හැටි. ගෙදරදී ඕගොල්ලොත් හදන්න මේක. දැන් මගේ අතේ තියෙනවා මේ රතු පාට බෝලයක්. මේ තියෙන්නේ ක්ලේ ගුලියක්. මේ ක්ලේ ගුලිය අපි හොඳට රවුම් කරලා ටිකක් මේ තියෙන්නේ එතකොට ඔන්න හරය කොටස. දැන් මේ හරයේ වටේට තමයි ප්‍රාවරණය තියෙන්නේ නේ. ඒතර ප්‍රාවරණයට මම ගන්නවා තැඹිලි පාට. හැබැයි මේක පොඩ්ඩක් තලලා මම ඉස්සෙල්ලා තුනී කරලා තව චුට්ටක් දෙන්න. මේ තියෙන්නේ. ඔයගොල්ලන් ගෙදර දිනවනම් හදන්න දැන් ටක් ගාලා හදලා පෙන්නන්න. මට කියන්න බැරුණා මේවා කලින් අරන් තියාගන්න කියලා. මේ දවස්වල ඉතින් කඩවල වලට යන්නත් බෑනේ නේද? ඊට ගෙදර තියනවා නම් පුළුවන් නම් හදන්න. හරි ඊට පස්සේ දැන් ඔන්න අපි මේ බෝලේ ඔන්න තියනවා මේක උඩින් තියලා මේක මෙහෙම වටේට ඔතනවා ළමයි හොඳට. ඕම ඔතලා
ආයේ ඔන්න බෝලයක් විදියට සකස් කරගත්තා මේම. දැන් ඇතුලේ තියෙනවා රතු පාට බෝලේ. නේද? ඊට පස්සේ ඔන්න කබල කොටස මං කොළ පාට අලවනවා. අරන් එන පේපර් කටර තියෙනවා. ඒතර කොළ පාට එකත් මේකේ වටේ මෙහෙම අලව ගන්නවා. හරි ඔන්න දැන් තියෙනවා අපේ පෘථුවිය. දැන් මම මේ පෘථුවිය ඕන් කෑල්ලක් කපන්න හදන්නේ. චුට්ටක් ඉන්න පීය ගේනකම්. පෘථුවිය කපන්න. දැන් ඉතින් මේ පෘථුවියට ඕගොල්ලන්ට ඕන නම් ළමයි මුහුද දාන්න පුළුවන්, මහද්වීප දාන්න පුළුවන් නේද? ලංකාව එහෙම හදලා මේකේ තැන් තැන් වල එහෙම දාන්න. පීයෙන් කපන්න යන්නේ ළමයි. පුතේ ඔබ දොර වහන්නකො. හරි. අපි මැදින් කපලා බලමු. right. දැන් පේනවා ඇති ඕගොල්ලන්ට මේ විදියට ඔන්න ස්තර තුනක් තියෙනවා. මේකේ බලන්න මේ සමහර තැන් ඝනකමින් වැඩි, සමහර තැන් ඝනකමින් අඩුයි කබලේ. ඉතින් කබලේ ළමයි ඇත්තම ස්වභාවයත් මේ වාගේ තමයි. මේ මතු පිටම කොටස කබල ඒකෙත් මේ විදියටම සමහර තැන් ඝනකම අඩුයි. සමහර තැන් ඝනකම වැඩි. දැන් මුහුදු පතොලේ පෘථුවි කබල ඝනකම අඩුයි මුහුදු පතොලේ. උස කන්දක් ගත්තොත් උස කඳු වල කබලේ ඝනකම වැඩි. ඉතින් ඔය විදියට මේ පෘථුවියේ අභ්‍යන්තර ස්වභාවය නිරූපණය වෙන ආකෘතියක් ඕගොල්ලන්ට හදන්න පුළුවන් ගෙදරදී. හරි. මේ විදිහක් හදලා බලන්න. ඔය තමයි තියෙන ක්‍රියාකාරකම. ඒතර මේ ක්‍රියාකාරකම අපි ටියුට් එකේ නෑ. ඒක කරලා බලන්න ඕගොල්ලෝ. right අපි එමු ආයසරයක් ටියුට් එකට. එහෙමනම් ඒ විදියට අපි ඉස්සෙල්ලාම කබල ගැන චුට්ටක් බලමු. කබල. මොකද්ද කබල කියන්නේ ළමයි? කබල කියන්නේ අපේ පෘථුවියේ මතු පිටම කොටසනේ. පෘථුවියේ මතු පිටම කොටස තමයි කබල කියන්නේ. නේද? අපි ළමයි මේ පොළවේ පය ගහලා ඉන්නේ. අපේ කකුල් එක තියෙන්නේ මේ පෘථුවි කබල මත. බලන්න හොඳට මේ රූපේ අනික් ස්තර එක්ක බලනකොට අනික් තට්ටු එක්ක බලනකොට ඝනකම අඩුම කොටස තමයි කබල. නේද? අපි දැන් සමාන කළා මේක තඹපු බිත්තරයකට. ඒ වගේම අපි සමාන කළා මේක අලිගැට peer ගෙඩියකට. එතකොට තඹපු බිත්තරේ කටුව අලිගැට peer ගෙඩියේ පොත්ත ඝනකම ඊටාම අඩුයි. ඒ වගේ තමයි අපේ පෘථුවියත් ළමයි මතු පිටම කොටස ඝනකම ඊටාම අඩුයි. ඊටා තුනී ස්තරයක් මේක. නේද? එතකොට අපේ පොළොව මත තියෙන ගංගා, ඇලදොල, කඳු මේ හැම දෙයක්ම පිහිටලා තියෙන්නේ මේ කබල මත. මේ කබලේ ඝනකම තැනින් තැනට වෙනස් වෙනවා ළමයි. නේද? පෘථුවියේ උස් කඳු වලදී උස කඳුන් මුදු වලදී තිමාසමට ඇහුන්නේ නැහැ ඔයා කියපු එක. මොකද්ද සර්? ඔයා මොනවා හරි කිව්වද පුතේ ඇහුන්නේ නැහැ මට. නෑ සර් මොනවද කිව්වේ? right හරි. එතකොට මේ අපේ පොළවේ උස කඳු වලදී පෘථුවි කබලේ ඝනකම කිලෝමීටර් 35ක් විතර වෙනවලු. සාමාන්‍යයගේ. කඳු වලදී ඝනකම 35යි. ගැඹුරු මුහුදු පතුලේදී ගැඹුරු මුහුදු පතුලේදී ඝනකම කිලෝමීටර් 5ක් විතර අඩු වෙනවලු. මේ කබල කියන කොටසේ. කබලේ ඝනකම අඩුම ප්‍රදේශය තමයි මුහුදු පතුල.
හරි රයිට් අපි චුට්ටක් ලියාගමු කබල ගැන ඕගොල්ලන්ගේ ටියුට් එක අරගෙන බලන්න මාතෘකාව කබල කියලා තියෙනවා අන්න එතන ලියාගන්න කබල කියන කොටස මේව ලියාගන්න පෘථුවිය මත ජීවීන් වාසය කරන කොටස පෘථුවිය මත ජීවීන් වාසය කරන කොටස පෘථුවිය මත ජීවීන් වාසය කරන කොටස පෘථුවි කබොල ලෙස හැඳින්වේ පෘථුවි කබොල ලෙස හැඳින්වේ මෙය ඊතා තුනී ස්තරයකි මෙය ඊතා තුනී ස්තරයකි මෙය ඊතා තුනී ස්තරයකි සාගර පතුලේදී මෙහි ඝනකම කිලෝමීටර් 5ක් පමණ වන අතර මෙහි ඝනකම කිලෝමීටර් 5ක් පමණ වන අතර කඳු මුදුන්වලදී මෙහි ඝනකම කිලෝමීටර 35ක් පමණ වේ. කඳු මුදුන් වලදී මෙහි ඝනකම කිලෝමීටර 35ක් පමණ වේ. කිලෝමීටර් 35ක් පමණ වේ.
හරි. ඒකටම ලියන්න පෘථුවි කබොල සෑදී ඇත්තේ පෘථුවි කබොල සෑදී ඇත්තේ පෘථුවි කබොල සෑදී ඇත්තේ කොතනද ලියන්න ඕනේ? ඒකටම ලියන්න ඒකටම පෘථුවි කබොල සෑදී ඇත්තේ ඔව් පාෂාණ සහ පස් වලිනි. පාෂාණ සහ පස් වලිනි. එහි වැඩිපුරම අඩංගු මූල ද්‍රව්‍ය වන්නේ එහි වැඩිපුරම අඩංගු මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් සිලිකන් හා ඇලුමීනියම් යන අඩංගු මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් සිලිකන් සහ ඇලුමීනියම් යන මූලද්‍රව්‍යයන්ය ඔක්සිජන් සිලිකන් සහ ඇලුමීනියම් යන මූලද්‍රව්‍යයන්ය. හරි. එතකොට එහෙමනම් අපි කතා කරේ කබල ගැන. මේ කබල ගත්තාම මතු පිටම කොටස ඝනකම ඉතාම අඩුයි. කිලෝමීටර් 5ත් 35ත් අතර ඝනකමක් තියෙනවා. නේද? කිලෝමීටර් 5යි 35යි. මුහුදු පතුලේ 5යි කඳුබුදුන් වල 35යි. එතකොට ඒ අතර ඝනකමක් තියෙනවා. එතකොට මේක හැදිලා තියෙන්නේ මොන වලින්ද? පාෂාණ සහ පස් වලින්. අන්තර්ගත මූලද්‍රව්‍ය ගත්තොත් අන්තර්ගත මූලද්‍රව්‍ය තුනක් අපි කිව්වා මොනවද? ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්. ඕගොල්ලෝ මතක තියාගන්න ළමයි. පෘථිවි කබලේ වැඩිපුරම තියෙන වැලි මැටිනේ. මේ වැලි සහ මැටි වල වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජනුයි, සිලිකනුයි, ඇලුමිනියම්. හරි. ඊට පස්සේ ප්‍රාවරණය දෙවෙනි කොටස. ප්‍රාවරණය. මේ ප්‍රාවරණය ළමයි අපි රූපේ නම් කරේ නැති වුණාට ඇත්තටම කොටස් දෙකක් තියෙනවා ප්‍රාවරණය. අපි කියනවා ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය. ඔව්. ප්‍රාවරණයේ කොටස් දෙකක් තියෙනවා ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි කියලා. මේ ප්‍රාවරණය කියන කොටස ඉහළ ප්‍රාවරණය ළමයි ඝන පාෂාණ වලින් සමන්විත වෙනවා. ඝන පාෂාණ ඉහළ කොටසේ තියෙනවා. පහළ කොටසේ තියෙනවා
ද්‍රව පාෂාණ. පහළ කොටසේ තියෙනවා ද්‍රව පාෂාණ. මේකේ ඝනකම කිලෝමීටර් 2900ක් විතර වෙනවා. හරි? ඉහළ කොටසේ තියෙනවා නේද? මොකද්ද? ඉහළ කොටසේ තියෙනවා නේද? ඉහළ කොටසේ තියෙන්නේ ඝන පාෂාණ. ඒ කියන්නේ කළු ගල් දැන් ඕගොල්ලෝ දන්නවද ළමයි ඕගොල්ලන් ගෙවල් වල ලින් එහෙම හාරනකොට හාරගෙන යද්දි හම්බ වෙනවා කළු ගලක්. අපේ පොළොව යට කොහේ හරි තියෙනවා කළු ගල්. හරි? ඒ කළු ගල එක එක තැන්වල තියෙන ගැඹුර වෙනස් ළමයි. එතකොට මේ ප්‍රාවරණයේ ඉහළ හරිය මෙන්න මේ හරිය වටේ මම භාගයට අඳින්නේ නැහැ ඔක්කොම අඳින්නේ නැහැ. මේ හරිය තියෙන්නේ අන්න ඒ වාගේ ඝන පාෂාණ. දැන් ඔයගොල්ලෝ දැන් කළු ගල හම්බෙලා තියෙන්නේ ලිඳේ මේ ප්‍රාවරණයේ නෙවෙයි ඈ. ලිඳේ කළු ගල තියෙන්නේ කබොලේ. නේද? ප්‍රාවරණයේ කොටස නෙවෙයි ලිඳේ කළු ගල හම්බ වෙන්නේ ඈ. ප්‍රාවරණයට තව ගොඩක් යට යන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ හරිය. මම මේ පාට කරන්නේ ප්‍රාවරණයේ නෙවෙයිනේ. හරියනේ. ඔක්කොම ටික මකමු. ප්‍රාවරණය කියන හාරනකොට දැනගන්න කොහොමද? ඇහුන්නේ මොකද්ද? ප්‍රාවරණය කියලා හාරනකොට දැනගන්න කොහොමද? ඒත් ඇහුන්නේ ප්‍රාවරණය කියලා හාරනකොට දැනගන්න කොහොමද? ප්‍රාවරණයේ තව හාරලා නැහැ කවුරුවත්. පුළුවන් නම් අක්කයිවයි හාරන්න. මේ දවස්වල ගෙදර ඉන්න ගම. ප්‍රාවරණයට හාරන්න පුතේ මුහුදු පතුලට ගියොත් කිලෝමීටර් 5ක් හාරන්න එපා. නේද? දැන් ඔයා ඉන්න හරිය ඉන්නවා නම් අඩුම ගානේ කිලෝමීටර් 20ක් විතර හාරන්න වෙනවා. හරි. එතකොට ඒ ප්‍රාවරණයේ තියෙන්නේ තද තනි පාෂාණ තට්ටුවක්. දැන් අපේ ලින් ওই පැත්තේ ඉතින් ගල්නේ නේද ලින් හාරද්දි. එතකොට තව ගොඩාක් යටට හාරන්න ඕනේ. කිලෝමීටර් අඩුම ගානේ අපි මේ හරිය කිලෝමීටර් 20ක් විතර 15ක් 20ක්වත් හාරන්න වෙයි ළමයි. එතකොට හම්බ වෙනවා පාෂාණ ඝන පාෂාණ. දැන් මේකේ ස්වභාවය කොහොමද කියලා දැනගන්න කවුරුවත් මෙතෙන්ට හාරපු කෙනෙක් නැහැ තාම. ඒකයි අපිට හරියට කියන්න බෑ ඉතින් ඒක නිසා. මුහුදු පතුලේ කියන්නේ ගැඹුරුම මුහුදු පතුල. ගැඹුරුම මුහුදු පතුලට තාම මිනිස්සු ගිහිනුත් නැහැ ළමයි හාරන්න තියා. යකඩ ඉනි උදුළු අරගෙන එහෙම ගිහින් හාරන්න බෑනේ නේද? මුහුදු පතුල තව මිනිස්සු ගවේෂණය කරලත් නැහැ ඒ ගැඹුරු මුහුදු පතුල. හරි එතකොට ඔන්න ඔය හරිය මේ තියෙන්නේ මොකද්ද? ඉහළ ප්‍රාවරණය. මේක අපි කියනවා ඉහළ ප්‍රාවරණය. මේකේ තියෙන්නේ ඝන පාෂාණ. ඊට පස්සේ පහළ ප්‍රාවරණය ඇතුළ මේක ඇතුලේ කොටස මේ හරිය ළමයි ද්‍රව පාෂාණ තියෙනවා. දැන් මේ විදිහට ද්‍රව පාෂාණ තියෙන්නේ පොළවේ යටට යන්න ළමයි උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය නිසා මේ පාෂාණ රත් වෙලා ද්‍රව වෙලා තියෙන්නේ දිය වෙලා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? පහළ ප්‍රාවරණය. පහළ ප්‍රාවරණය ද්‍රව පාෂාණ වලින් හැදිලා තියෙනවා. ද්‍රව පාෂාණ විද්‍යාඥයෝ කියනවා ගිනි කඳු පුපුරද්දී පොළොව මතු පිටට එන ලාවා අන්නේ ලාවා එන්නේ මේ ප්‍රාවරණයේ පහළ කොටසේ තියෙන මෙන්න මේ උණු වෙච්ච පාෂාණ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවද? ඒ ලාවා පොළොව මතු පිටට ඇවිල්ලා ඒවා සීතල වෙලා තමයි කළු ගල් හැදෙන්නේ. කළු ගල් වලට කියනවා ආග්නේය පාෂාණ කියලා. ආග්නේය පාෂාණ කියනව හැදෙන්නේ ඔන්න ඔය පොළොව මතු පිටට එන ලාවා සීතල වෙලා. නේද? එහෙමනම් දැන් ඔය අපේ ගෙවල් පැති වල ළමයි තියෙන ලොකු කළු ගල් ඉස්සර කාලේ ගොඩාක් ඉස්සර කාලේ දැනට අවුරුදු මිලියන ගානකට විතර කලින් පෘථුවිය පෘථුවිය ආරම්භක අවධියේදී පොළොවේ ආරම්භක අවධියේදී පොළොවේ ගිනි කඳු පිපිරීම් හැමතැනම තිබිලා තියෙනවා. ඒතොර මේ ගිනි කඳු පුපුරද්දී පොළොව මතු පිටට ආපු ලාවා වලින් තමයි ඔය කළු ගල් හැදිලා තියෙන්නේ. රයිට්? එහෙමනම් ඒ ද්‍රව පාෂාණ වලින් පහළ කන්දක් තියෙනවා. මොකද පුතේ? අවගත්ත ලොකු කළු ගල්
ඔව්. එතකොට ඒවා ඔක්කොම ඒ ඉස්සර කාලය දැන් මේ මෑත නෙවෙයි මේ පෘථුවිය ආරම්භක අවධියේ. මේ පොළවේ ගිනි කඳු පිපිරීම් තිබිලා තියෙනවා හැමතැන. ඒතර ඒ වයින් පොළොව මත පිටට ආපු ලාවා සීතල වෙලා තමයි මේව හැදිලා තියෙන්නේ. කළුගල් කියන ඒවා. හරි. අපි පොඩ්ඩක් ප්‍රාවරණය ගැන ලියාගමු මේම. ප්‍රාවරණය. ලියන්නකෝ මේම. පෘථුවි කබොලට යටින් කිලෝමීටර් 2900ක් කිලෝමීටර් 2900ක් පමණ ඝනකම සහිත කිලෝමීටර් 2900ක් පමණ ඝනකම සහිත ප්‍රදේශය ප්‍රාවරණයයි. ප්‍රදේශය ප්‍රාවරණයයි. සර් පමණ ඝනකම සහිත ප්‍රදේශය ප්‍රාවරණයයි. ගැඹුරුම මුහුදු පතුල තියෙන්නේ ඕගොල්ලෝ දන්නවද මුහුදේ ගැඹුරුම තැන කොහෙද කියලා ළමයි? මාරියානා අන්න හරි මරියානා ආගාදය. මරියානා ආගාදය කියලා ඒක මොන මුහුදෙත් දන්නේ නැහැ තියෙන්නේ මන් නම් දන්නේ නැහැ. බලන්න චුට්ටක් භූගෝල පාඩම් වලදී කියලා දෙනවා ඇති ඕගොල්ලන්ට. සර් ඒක තියෙන්නේ මොන රටේ හරි එහෙම නෑ ඒක මොකද්ද සාගරයේ තියෙන සාගරේ නම් මන් දන්නේ නැහැ කියන්න. හොයලා බලන්න ළමයි. මරියානා ආගාදේ තමයි ගැඹුරුම තැන. සර් නෙට් එකේ ගහලා බලුවොත් එන්නේ නැතිද? අවුන්නේ නැහැ මොකද්ද? ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවොත් එන්නේ නැතිද? පෙන්නයි. මොකද ඔය මරියානා ආගාදයට ළමයි මේ ළඟදි කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් මේ ඔය ලෝකේ ඉන්නවා ඊටාම ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. එයාගේ නම ස්පිල්බර්ග් කියලා. ස්ටීවන් ස්පිල්බර්ග් කියලා. මුල කැලේ මට හරියට මතක නැහැ ස්ටීවන්ද මොකද්ද කියලා. ස්පිල්බර්ග් කියලා එයාට කියන්නේ. හරි. එයා තමයි ජුරාසික් පාක් කියම චිත්‍රපටිය හැදුවේ. මේ මිනිස්සයා ළමයි සබ්මැරීන් එකක් හදාගෙන දැන් සාමාන්‍ය සබ්මැරීන් වලින් ඒ පොළවේ මේ මුහුදේ එච්චර ගැඹුරට යන්න බෑ. ඒතර මෙයා සබ්මැරීන් එකක් හදාගෙන මරියානා ආගාදී ගවේෂණය කරා. ඒකට ගියා. හැබැයි ඒකේ ගැඹුරටම ගියාද නැද්ද කියන්නන් දන්නේ නැහැ අපි. කොහොම හරි ඔව් සබ්මැරින් එකකින් ඒ සෑහෙන ප්‍රදේශයක් ඒකේ ගවේෂණය කරා ඒගොල්ලෝ. මේ නමුත් ඒකේ පතුලටම ගිහින් ගවේෂණය කරලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ. ඒ ගැන. දැන් මෙතන කියන්නේ නෙමෙයි. තියෙනවද? මොකද්ද ඒ සාගර කලාපය? ඒකේ නැද්ද මොකක්වත් දාලා? අනේ මන් දෙහෙම පෙන්වන්න බලන්න. කියලා මොකක්ද දාලා. බලමු මම බලන්න චුට්ටක්. මොකද දිලිසෙනවා පුතේ මේ. කුබාන් පෙන්වන්න. රයිට් අප් බලමු පස්සේ. හා හරි මේ රයිට් අපි චුට්ටක් ලියමු මෙහෙම හරි මෙහි ඉහළ කොටස
ප්‍රචාරණය කියලා තන්නේද? මොකද්ද? නෑ ඒක නෑ. මොකද්ද කිව්වේ? නෑ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවද? ලියන්නකො මෙහි ඉහළ කොටස ඝන පාෂාණ වලින් මෙහි ඉහළ කොටස ඝන පාෂාණ වලින් සෑදී ඇති අතර ඝන පාෂාණ වලින් සෑදී ඇති අතර පහළ කොටස පහළ කොටස ද්‍රව පාෂාණ වලින් නිර්මාණය වී ඇත. පහළ කොටස ද්‍රව පාෂාණ වලින් නිර්මාණය වී ඇත. කියන්න පුතේ කියන්න. ද්‍රව පාෂාණ වලින් සර්. පහළ කොටස ද්‍රව පාෂාණ වලින් නිර්මාණය වී ඇත. ද්‍රව පාෂාණ වලින් නිර්මාණය වී ඇත. හරි. ඉතින් ওই විදියට මේ දැන් මුහුදු පතුලේ ගැඹුරුම තැන මේ මරියානා ආගාදයට ගියා කියලා ඒකේ වීඩියෝ තියෙනවා. ඕන්නම් චුට්ටක් අපි බලමු ළමයි. ගොඩක් වෙලා නම් බලන්න වෙලාවක් නැහැ අපිට. Play as a team to keep our earth green. Dwell on this. We know more about the surface of Mars than we do the bottom of Earth's oceans. Nowhere is that ignorance more profound than our knowledge of the deepest points in the sea. These vast marine trenches, the domain of bizarre, alien-like forms, receive no sunlight, hover just a couple of degrees above zero, and endure crushing levels of pressure in excess of 1,000 times more powerful than at sea level. The most extreme of these is the Challenger Deep. If we were able to pick up Mount Everest and relocate it to the seafloor of the Challenger Deep, there would still be a whole 2 kilometers of water between the summit and the ocean surface. For most of human existence, these places have been out of reach, but now that is changing. Hi, I'm Victor Vescovo, and I'm an ocean explorer. But to go to the bottom of the ocean and set a record, you need a lot of resources. And that's why we're here today, is to walk through what you actually need. Well, to go to the bottom of the ocean, the first thing you need is actually a support vessel to carry everyone and everything. And this is the DSSV pressure drop, which stands for Deep Submergent Support Vessel Pressure Drop. And I named the ship and the submarine after characters from science fiction novels that I enjoy. And the first thing you'll notice on the back deck are these landers, which go down with me to the bottom of the ocean. They act as navigation aids. They have boxes I can put things in, like rocks. I can collect soil samples. They have navigation beacons that tell me where they are. And they each have their own personality. Flair is a little bit whimsical, but he usually does his job pretty well. Closp is old reliable. He does exactly what he's supposed to do, when he's supposed to do it. And then there's Scaff. Scaff is the one that has a mind of his own. He's the one that actually set the depth record with me down at the bottom of the Challenger Deep. And then he decided he didn't want to come up. So he actually got stuck on the bottom of the world. And 2 days later, we had to go back and actually dislodge him, and he finally came back up. So he's our little bad boy, but he's still a great asset to have down there.
So to get to the bottom of the ocean, you need some company, and these guys. දැන් keep you safe මිනිස්සෙකුට and ළමයි warm. මේ So if you're going to go to මේ the bottom of වාගේ the ocean, the most important thing that you need is. තාම අධික පීඩනයක් තියෙනවා මේ වාගේ ගැඹුරු මුහුදේ. Advanced deepest diving submersible. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට The DSV limiting factor. ජලයේ ගොඩාක් යටට යන්න බෑ ළමයි. එහෙම ගියොත් එයාගේ මේ කංගඩි පුපුරලා පීඩනය වැඩි වෙලා එයා මැරෙනවා වතුරේ ගොඩක් යට යද්දි. මිදුම් කට්ටලයක් දාගෙන ගියත් වතුරේ ගොඩක් යට යද්දි මැරෙනවා. ඒක නිසා මේගොල්ලෝ මේ විශේෂ ඝන තහඩු වලින් හදපු මේ වාගේ සබ්මැරින් වලින් තමයි යන්නේ. මේගොල්ලෝ ගියපු සබ්මැරින් එක ඔය පෙන්නන්නේ. And these are the three viewports. ලොකු ලයිට් දෙකක් ඉස්සරහා තියෙන්නේ පේන්නේ නැහනේ යට යද්දි ආලෝකය යන්නේ නැහැ ළමයි එච්චර ගැඹුරට. Thick they are. මුහුදේ එච්චර ගැඹුරට හිරු එළිය වැටෙන්නේ නැහැ. 1,000 pounds per square inch at the bottom of the ocean. And you can see the lights that we use to see underwater because after 1,000 meters, there's no light at all. So we have to bring these with us so we can see. There are cameras all around. And then around the backside, you can see how streamlined the submarine is. It's designed to actually go as fast as possible up and down in the water, not side to side like most ships. That's why it has this unusual shape. And here you can see the curvature of the titanium sphere that's inside this shell that actually holds the two people in 90 millimeters of titanium. Some more lights, and that's about it. It's about 12 feet tall, 12 tons, and cost a lot, but it's worth it. It's the most advanced diving submersible in the world. Well, as you go around the world and you're diving into these හරි නේද? very ඇති deep පස්සේ places, ලාග it's බලමු not අපි. just about trying to set records. It's actually about doing real science, and this is what we call our wet lab. right. මොකක්ද අන්තිමට ලිව්වේ මට කියන්න? ද්‍රව පාෂාණ වලින් නිර්මාණය වී ඇත. හරි. මෙහෙම ලියන්න. ප්‍රාවරණයේ ඇති මෙම පාෂාණවල oxygen silicon magnesium හා ඔව් පුතේ මොකද්ද කියන්නකෝ ඔක්සිජන් සිලිකන් මැග්නීසියම් හා ඔව් කියන්න පුතේ අයන් කියන්නේ යකඩ ඔක්සිජන් සිලිකන් මැග්නීසියම් හා අයන් නැත්නම් යකඩ යන මූලද්‍රව්‍ය මොකක්ද සර්? ඔක්සිජන් සිලිකන් මැග්නීසියම් හා යකඩ යන මූලද්‍රව්‍ය අන්තර්ගත වේ යකඩ යන මූලද්‍රව්‍ය අන්තර්ගත වේ
හරි. ඊට පස්සේ මැදම තියෙන කොටස හරය. right. අපි දැන් ළමයි මේ බාහිර හරය අභ්‍යන්තර හරය කියලා කොටස් දෙකක් වෙන් කරානේ. මේ දෙකේ තියෙනවා පොඩි වෙනසක්. මේ හරය කියන කොටස විද්‍යාඥයෝ කියනවා අපේ පෘථුවියේ මේ හරය කියන කොටස හැදිලා තියෙන්නේ යකඩ සහ නිකල් කියන මූලද්‍රව්‍ය වලින්. හරය හැදිලා තියෙන්නේ යකඩ සහ නිකල් වලින්. එතකොට මේකේ පිටත හරය මෙන්න මේ එළියේ තියෙන මේ කොටස මේ පිටත හරය තියනවලු මෙන්න මේ හරියේ ද්‍රව යකඩ සහ නිකල් මේකේ ද්‍රව තත්වයේ තියෙන යකඩ සහ නිකල් මැද කොටස මේ මැද කොටස ළමයි ඊළඟට ඇතුලේ තියෙන මෙන්න මේ කොටස මේ මැද කොටසේ තියෙනවලු ඝන යකඩ සහ නිකල් අභ්‍යන්තර හරයේ තියෙනවලු ඝන යකඩ සහ නිකල් බාහිර හරයේ මොනවද තියෙන්නේ ළමයි පිටත හරයේ පිටත හරයේ මොනවද තියෙන්නේ ද්‍රව යකඩ සහ නිකල් කියන මූලද්‍රව්‍ය නිකල් ඇතුළත හරයේ තියෙනවා ඝන යකඩ සහ නිකල් හරි දැන් මේ පොළොවේ මැද ළමයි දැන් මෙහෙමයි මේගොල්ලෝ මේ කියන්නේ ඇත්තටම මේ වෙනකම් පොළොවේ මැදට ගිහින් නැහැ කවුරුවත් නේ මේ පෘථුවිය හරය කියන කොටස කිලෝමීටර් 3900ක් විතර ඝනකම් මේක මැදට කවුරුවත් ගිහින්නුත් නැහැ උපකරණයක් යවලත් නැහැ ළමයි අපේ පොළොව හැදිච්ච මුල් කාලේ පොළොව කියන්නේ උණු වෙච්ච පාෂාණ ගුලියක් උණු වෙලා ද්‍රව තත්වයේ තියෙන ද්‍රව ගුලියක් පොළොව. එහෙම ද්‍රව ගුලිය වාගේ තියෙන කාලෙදී ඕගොල්ලෝ දන්නවා දැන් හිතන්නකෝ වතුර එකකට අපි දානවා බරින් වැඩි දෙයක්. බරින් වැඩි දේවල් දාපුවාම ඒවා යටට යනවනේ. දැන් විද්‍යාඥයෝ මේ පොළොව යට යකඩ නිකල් තියනවා කියන්නේ ඒකයි. යකඩ සහ නිකල් කියන මූලද්‍රව්‍ය බරින් වැඩි. එතකොට පොළොව අභ්‍යන්තරයේ පොළොව ළමයි හැදිච්ච මුල් කාලේ මේ යකඩ සහ නිකල් ටික පොළොවේ යටට ගිහින් තැම්පත් වෙලා තියෙනවා. ඒක නිසා පොළොවේ මැද හරය කොටස තියෙනවා ද්‍රව යකඩ සහ නිකල් මේ පිටත නේද? පිටත හරය කියන කොටසේ තියෙනවා ද්‍රව යකඩ සහ නිකල් මැදම කොටසේ තියෙනවා ඝන යකඩ සහ නිකල්. දැන් මේ මැද කොටසේ ඝන විදියට තියෙන්නේ මේකයි ළමයි. මේ පොළව උඩ ලොකු බරක් තියෙනවනේ මේකට. එතකොට මෙන්න මේ අධික පීඩනය නිසා තෙරපීමට ලක් වෙලා අධික පීඩනය නිසා තෙරපීමට ලක් වෙලා මේ මැද කොටස තද වෙලා තමයි මේ ඝන යකඩ නිකල් හැදිලා තියෙන්නේ මැද. හරි? ඉතින් ඔන්න ඔය විදිහට එහෙමනම් පොළවේ මැද හරය කොටසේ තියෙන්නේ ඝන යකඩ සහ නිකල් මේ මැද හරය කොටසේ තියෙන යකඩ සහ නිකල් හරය කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර හරයේ තියෙන්නේ ඝන යකඩ සහ නිකල් බාහිර හරයේ තියෙනවා ද්‍රව යකඩ සහ නිකල් කියන මූලද්‍රව්‍ය. හරි? කිලෝමීටර් 3900ක් විතර ඝනකම තියෙනවා මේ කොටසේ. හරි අපි චුට්ටක් ලියා ගමු ළමයි. හරි. මේ ලියන්න. පෘථුවියේ ඇතුළතින්ම ඇති කොටස හරයයි. ඇතුළතින්ම ඇති කොටස හරයයි. ඇතුළතින්ම ඇති කොටස හරයයි. එහි ඝනකම
එහි ඝනකම කිලෝමීටර් 3900ක්. sorry කිලෝමීටර් 3500ක් ළමයි. කිලෝමීටර් 3500ක් පමණ වන අතර එහි ඝනකම කිලෝමීටර් 3900ක් පමණ වන අතර ආයි කිව්වා 900 කියලා 900 නේ 500 3500ක් පමණ වන අතර හරේ ඉහළ කොටස හරයේ ඉහළ කොටස ද්‍රව යකඩ සහ නිකල් වලින්ද මොකද්ද සර්? හරයේ ඉහළ කොටස ද්‍රව යකඩ සහ නිකල් වලින්ද පහළ කොටස ඝන යකඩ සහ නිකල් වලින්ද පහළ කොටස ඝන යකඩ සහ නිකල් වලින්ද සෑදී තිබේ. ඔකේ අකුණක් පොල් ගහකට වැදුනහම ඒ අකුණ පොළව යටද යන්නේ? පොළොව යටට යනවා කියලා එකක් නැහැ. අකුණ භූගත වෙනවා. ඒ පොල් ගහ හරහා භූගත වෙනවා. පොළොවට යනවා. එතකොට ඒ අකුණේ තියෙන ආරෝපණ පොළොවට යනවා. ඉතින් පොල් ගහකට ගැහුවත් එකයි නිකන් ගැහුවත් ළමයි පොළොවට තමයි ඒ ටිකෙන්නේ ආරෝපණ කොහොමද? පොල් ගහ දිගේ තමයි යන්නේ එතකොට බිමට යන්නේ. හරි. ළමයි මේ හරයේ අනිත් කොටස තමයි මේ හරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් විතර වෙනවලු. හරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් විතර වෙනවා. ඒ කියන්නේ අපේ ඔයගොල්ලෝ දන්නවද සූර්යා මතු පිට උෂ්ණත්වය කීයද කියලා? සෙල්සියස් අංශක 60000යි. නෑ 6000යි. 6000 කීපයක් වෙන්නේ 6000 ගාණක් වෙන්නේ. කෙල්වින් අංශක 6000යි. සූර්යා මතු පිට උෂ්ණත්වය. එතකොට මේ පොළොවේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය සූර්යා මතු පිට උෂ්ණත්වයට ආසන්න වගේක් තියෙනවා. හරි? අපි ඒකත් ලියා ගමු. මෙම කොටසේ උෂ්ණත්වය මෙම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් 4400ත් 5000ත් මේ බෝඩ් එකේ තියෙන ලියලා සෙල්සියස් 4400ත් 5000ත් අතර අගයක් ගනී. සෙල්සියස් 4400ත් 5000ත් අතර අගයක් ගනී.
හරි පුතේ. මේ දැන් අර අපි දැන් කතා කරේ එතකොට මේ පෘථුවිය අභ්‍යන්තර ස්වභාවය අධ්‍යයනය කරනවා භූමි කම්පාවලදී පොළොව මතු පිටට එන තරංග අධ්‍යයනය කරලා. ඒ වාගෙම අභ්‍යන්තර ස්වභාවය අධ්‍යයනය කරන අනිත් ක්‍රමය තමයි ගිනි කඳු පිපිරීමේදී පොළොව මතු පිටට එන ද්‍රව්‍ය අධ්‍යයනය කරලා. දැන් මේ තියෙන්නේ 2021 සිද්ධ වෙච්ච ගිනි කඳු පිපිරීමක්. මේකට කියනවා අයිස්ලන්ඩ් වෝල්කැනෝ කියලා. මේ අයිස්ලන්තේ කියන රටේ මේ නිතර මේ ගිනි කඳ පුපුරනවා ළමයි. සක්‍රීය ගිනි කන්දක්. හරි අපි බලමු මේකේ දර්ශන කීපයක් තියෙනවා මේකේ. එතකොට මේ පොළොවට එන්නේ ළමයි මේ අර මේ ප්‍රාවරණයේ කොටසේ තියෙන ද්‍රව පාෂාණ තමයි මේ එන්නේ. එතකොට මේවා ඇවිල්ලා සීතල වෙලා තමයි කළු ගල් හැදෙන්නේ. බලන්නකෝ එහෙම ඒවත් තියෙනවා මේකේ. Iceland volcano. ඕකේ අර මැද මේ විවරය ගිනි කන්දේ මැද තියෙන ඔය සිදුර වායකට කියනවා විවරය කියලා. ඔය විවරේ ළමයි ඕක උඩින් ගිහින් බලන්න බෑනේ. ඕක ඩ්‍රෝන් එකක් යවලා අරගෙන තිබ්බා. එහෙම වීඩියෝ එකකුත් තිබ්බා. මෙච්චර ළඟින් මේ මිනිස්සු ඉන්න හැටි අපිට පේන හැටිද නැත්නම් මේ ඇත්තම එකක්ද මම බලමයි. මේ ළඟ ඒ කියනවා විසි වෙන්නත් පුළුවන් නේද? ඒකයි මේ. කෑලි ඇවිල්ලා ඒ කට්ටිය ළඟේ වදින්න ඒක තමයි. සමහරට ඔය කැමරාවට පේන හැටි උනාට ඒගොල්ලෝ සෑහෙන ඈතින් ඉන්නවා. අපිට ඒගොල්ලෝ ළඟ ඉන්නවා වගේ පෙවුනට ඒගොල්ලෝ ගොඩක් ඈත ඉන්නවා. අර උඩින් එනේවර කළු ගල් වෙලාද වැටෙන්නේ? ඔය තියෙන ළමයි ඒ වැටලා සීතල වෙච්ච ඒවා. දැන් ඕවයින් තමයි ඔය පාෂාණ හැදෙන්නේ. කළු ගල් හැදෙනවා කියන්නේ ඕවයි. ළඟටම යනවා කට්ටියනේ. ඒ zoom කරලානේ තියෙන්නේ. ඔය එහෙම වෙන්නත් පුළුවන්. කැමරා මේ අපි බලන කැමරා එක තියෙන්නේ ගොඩක් ඈත. ඉස්සේ බලන කට්ටිය බලන්නේ ඈත ඉන්න. අයිස්ලන්ඩ් වෝල්කැනෝ කියලා මේකට කියන්නේ. මේ තියෙන පල්ලෙහායින් ළම අයිස්ලන්ඩ් වෝල්කැනෝ ඉරප්ෂන් 2021යි 3යි 21 මාර්තු 21 සිද්ධ වෙච්ච මේ ගිනි කඳු පිපිරීම මේ තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ ඔය පොළොව අභ්‍යන්තරයේ තියෙන ද්‍රව පාෂාණ. අර මිනිස්සු ගොඩක් මැරෙන එක මොකද්ද? එහෙමනම් මන්ද පුතේ එහෙම ඇති. ඉතින් මිනිස්සු මැරෙනවා හදිස්සියෙම වුණාම. අර තාම තියෙන මිනිස්සුන් අර ආයේ පරණ සිද්ධියක් නේද? ඒගොල්ලෝ නින්දෙදිම යට වෙලා, ඒ නගරයක්ම යට වෙලා.
sir. ඒ කියන්නේ මිනිස්සු නිදියගෙන හිටපු විදියට මැරිලා. ඒතොර ඒගොල්ලන්ගේ පස්සේ හොයාගෙන තියෙනවා. ගොඩක් ඉස්සර සිද්ධියක්. ගල්ලෙලා. ආ. right ඉතින් මේ වාගේ මේවා අධ්‍යයනය කරලා දැන් මේවා පරීක්ෂා කරලා පොළොව අභ්‍යන්තරයේ තියෙන ද්‍රව්‍ය මොන වගේද කියලා විද්‍යාඥයින්ට අඳුර ගන්න පුළුවන් ළමයි. දැන් මේ තියෙන්නේ ඒකම මං හිතන්නේ මේ ඩ්‍රෝන් එකකින් ගත්ත එකක් කියලා තියෙන්නේ. ගගන ඇහෙන්නේ නැහැ මට ඔයා කියන එක. මැසේජ් එකක් දාන්න. දැන් මේ සාමාන්‍ය ඩ්‍රෝන් එකකින් ළමයි ඔහොම යන්න බෑ. මේ ඩ්‍රෝන් එක අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ඒ විදියට අදපු එකක් කියලා කියන්නේ. ड्रोन එක පිච්චුණා. Joey Helms, filmmaker and video creator, and I spent actually a couple of ඊට පස්සේ වීඩියෝ ඒ වෙලාවේ මේකින් ඉවරවනේ. coming on this ඒක channel. එක If you රෙකෝඩ් enjoyed කරපු this එක. video, give it a like and then හරි subscribe ඇති and නේද? hit that notification bell to get notified when the new videos go up. එහෙමනම් And I hope to see you soon. අපි Thank you. Bye bye. පාඩමේ ඉතුරු කොටස ළමයි අනිත් දවසේ කතා කරමු. හරි. හැමෝටම සුබ දවසක්. හරි අපි එහෙමනම් ලබන සතියේ ඉතුරු ටික කතා කරමු. ලොකු වැස්සක් එන්නේ මේ පැත්තට නම්. හරි ආයිබෝන් එහෙනම්. හරි. ආයිබෝවන් සර්.